අධ්‍යක්ෂකගේ YouTube channel එකට ඔයගලන් ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. හොඳයි. අද අපිට තියෙන්නේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අන්තිම කොටස ඉගෙන ගන්න. ව්‍යාපාර පසුබිම අපි ගිය සතියේ ඉතාමත්ම ලස්සනට ප්‍රදාන වීඩියෝ එකකින් ගෙනාවා. හොඳයි. එහෙනම් අද අපි ව්‍යාපාර පසුබිම යටතේ අපිට අවසන් කොටස ඉගෙන ගන්න ලෑස්ති වෙමු. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවාද, අපි හඳුනාගත යුත්තේ මොනවද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් පුතාලට ගෙන්නේ. හොඳයි. ඉදිරියට රැඳී ඉන්න මම මේකේ පිළිබඳව පුතාලට ඉතාමත්ම ලස්සනට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පුතේ. මේ වගේ කොමර්ස් වීඩියෝ, ඒ වගේමයි මේ වගේ ගණිතේ වීඩියෝ පුතාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. අපිව subscribe කරන්න දෙපාරක් හිතන්න එපා. ඒ වගේමයි අපට කමෙන්ට් දාන්න. මෙන්න මේ පාඩම පිළිබඳව අපේ ඕනම ප්‍රශ්නයක් අහන්න පුතාලට පුළුවන්. හොඳයි. ඒ වගේමයි පුතේ අපේ පන්ති සඳහා පුතාලට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේ WhatsApp නම්බර් එකට පුතාගේ නමත් ඒ වගේමයි වසරත් මට යොමු කරන්න. පුතාලට මම උගන්වන්නත් ඔන්ලයින් ක්‍රමයට උගන්වන්නත් බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර වලට පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. දැන් අද අපි ඉගෙන ගත්ත ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ අපිට මොකද වැදගත්කම කියලා උගන්වන්න යන්නේ. හරි. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා අහුවොත් උත්තරේ මොකක්ද? ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාර වලට තියෙන අවට වටපිටාව. ව්‍යාපාර වල තියෙන අවට වටපිටාව. මෙන්න මේ ව්‍යාපාර වල තියෙන අවට වටපිටාව මේ ව්‍යාපාර වල තියෙන අවට වටපිටාව පුතේ කොටස් දෙකකට අපි වෙන් කරනවා. පුතාට මතකයි. මොකද අභ්‍යන්තර පරිසරය අනිත් එක මෙන්න මේ බාහිර පරිසරය. ව්‍යාපාරයේ තුල තියෙන පරිසරයට කියනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය කියලා. ව්‍යාපාරයට පාලනය කරගන්න පුළුවන් පරිසරයට කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. ව්‍යාපාරයට එළිය තියෙන පරිසරයට කියනවා බාහිර පරිසරය කියලා. එතකොට මේ බාහිර පරිසරයේ සාධක අපිට ඕන විදිහට වෙනස් කරගන්න බෑ. ඒ වගේමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක මොනවද? ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක මතක නැහැ මොනවද? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක නේ. මේවා අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේවා අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන සාධක මොනවද? ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන සාධක ව්‍යාපාරයේ එළියෙන් තියෙන පාර්ශ්ව මොනවද? ගනුදෙනුකරුවන්, තරගකරුවන් ව්‍යාපාරයේ බාහිර පරිසරයේ ඉන්නේ. ඊට පස්සේ ව්‍යාපාරයේ බාහිර ඉන්නවා තව රජය, ඒ වගේමයි මූල්‍ය ආයතන. ඊට පස්සේ අපිට බාහිර පරිසරයේ දකින්න පුළුවන් නෛතික පරිසරය, ඊට පස්සේ දේශපාලන පරිසරය, ඊට පස්සේ භූගෝලීය පරිසරය, ඊට පස්සේ තාක්ෂණික පරිසරය. මේ සියලු පරිසරයන් වල එකතුව තමයි පුතා බාහිර පරිසරය කියලා අපි හඳුනගන්නේ. එතන මේ බාහිර පරිසරය අපිට කවදාකවත් අපිට ඕන විදිහට මේ ව්‍යාපාරයකට වෙනස් කරගන්න බෑ. අපිට සිද්ධ වෙන්නේ ඊට අනුගත වීම පමණයි. පැහැදිලිද? ව්‍යාපාරයට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ ව්‍යාපාරයට වටිනාකමක් තියෙන දේවල් ව්‍යාපාරේ ගන්න එකයි, ව්‍යාපාරයට අවධානමක් තියෙන එකෙන් බේරෙන එක තමයි ව්‍යාපාරට කරන්න වෙන්නේ මේ බාහිර පරිසරයේ සාධකත් එක්ක. පැහැදිලිද? right. එතකොට අපි දන්නවා අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය කියලා කොටස් දෙකක් තියෙනවා. මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධකත් අපි දන්නවා, බාහිර පරිසරයේ තියෙන සාධකත් දන්නවා. ඉතින් මේක අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාර වලට තියෙන වැදගත්කම මොකක්ද? හැම දෙයක්ම කරන්නේ මොකක් හරි වැදගත්කමක් බලාපොරොත්තු වෙන්නේ. මොකක් හරි වාසියක් බලාපොරොත්තු වෙන්නේ නේද? එතකොට ව්‍යාපාරයකටත් මේවා අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරයට තියෙන වැදගත්කම. ඇයි ඇත්තටම අපි ඒක හොඳ අවධානයෙන් ඉන්න ඕන කියලා අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධක අධ්‍යයනය කිරීමෙන් වැදගත්කමක් ඇත්තටම තියෙනවා. ඒ තමයි මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධකවල ශක්තියින් අපිට හඳුන ගන්න පුළුවන්.
මොකද්ද? ශක්තියින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ අස්සේ ඉන්න සාධකවල ඇත්තටම අපිට තියෙන වාසි සාධක දේවල් මොනවද කියලා අපිට අනිවාර්යයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක අපිට තියෙන ශක්තිය ටිකක් හඳුනා ගැනීමක් නේ. මේ ගැන අධ්‍යයනය කරනකොට ඔන්න අපිට ශක්තිය හඳුනා ගන්න. දැන් අපේ ජීවිතත් එහෙමනේ. අපි ගැන අපි කල්පනා කළොත් විතරයි, අපි ගැන අපි අධ්‍යයනය කළොත් විතරයි අපිට තියෙන ශක්තිය මොනවද කියලා අපි හොයාගන්න පුළුවන් නේ. රටක් විදිහට අපේ රටේ තියෙන අධ්‍යයනය කිරීමෙන් තමයි, සම්පත් ගැන අධ්‍යයනය කිරීමෙන් තමයි අපට අපේ සම්පත්වල ශක්තිය මොනවද කියලා හොයාගන්න පුළුවන්. නැත්නම් ඒ ඔය ටික වෙනම ඉන්නවා. එතන ගියාම මේ මොනවාද මේ අපේ අධ්‍යයනයකින් තොරව ඉන්නවා. එතකොට අපේ ශක්තිය මොනවද කියලා හඳුනගන්න පුළුවන්. බෑනේ. යෝධයෙක් වුණත් යෝධයා ගැන හිතනකම් යෝධයා දන්නේ යෝධයාගේ ශක්තිය මොනවද කියලා. හරිනේ? අලියා ගැන හිතවම තමයි අලියාගේ තියෙන ශක්තිය අලියා අඳුරගන්නේ. කතාව හරිනේ. එහෙනම් අපි ගැන අපි හොයනකොට තමයි අපේ ශක්තිය අපිට උලුප්ප ගන්න පුළුවන්. නැත්නම් අපිට කිසිම ශක්තියක් නැහැ කියලා කියන්නේ අධ්‍යයනයක් නැතිව. පැහැදිලිද? රයිට්. එහෙනම් අධ්‍යයනය කරන්න අපේ ශක්තිය ටික අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඒ වගේමයි අභ්‍යන්තර පරිසරය ගැන අධ්‍යයනය කරන්න අපේ මොනවද? දුර්වලතා හඳුනා ගන්නත් පුළුවන්. මේ අපේ තියෙන අවාසි සහගත දේවල් මොනවද කියලා අපිටම හඳුනා ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම වැදගත් නේ. මම තමයි වීරයා, මම තමයි මට මේවා තියෙනවා කියලා කියනවා වගේම මට මේවා නෑ කියලා අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ව්‍යාපාරයකට තමුන්ගේ අභ්‍යන්තර පරිසරයේ හොඳ අධ්‍යයනයකින්, ඒ කියන්නේ අපේ ඉන්න කාර්ය මණ්ඩලය, අපේ ඉන්න කළමනාකරුවෝ, අපි ඉන්න අයිතිකරුවෝ ගැන අපි හොයලා බලන්න ඔන්න ඒගොල්ලන්ගේ ශක්තියින් ටික අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ දුර්වලතා ටික අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ශක්තියින් මේ දුර්වලතා හඳුනා ගන්න පුළුවන් වෙනකොට අපිට කරන්න තියෙන්නේ මේ ශක්තිය තවත් වැඩි කරගන්න තමයි. ඒ වගේම මේ දුර්වලතා අවම කරගන්න තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට අපේ අභ්‍යන්තර පරිසරයේ සාධක ටික ව්‍යාපාරයට ඕන විදිහට ගැලපෙනවා. පැහැදිලිද? එතකොට ඉතින් ව්‍යාපාරයේ දියුණුව ගැන අහන්න දෙයක් නැහැ. පැහැදිලිද? රයිට්. ඔන්න බලන්නකො එහෙනම් අභ්‍යන්තර පරිසරයක් අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවාද? ශක්තියින් සහ අපට ලැබෙන්නේ දුර්වලතා හඳුනා ගැනීම. ඒ ගැන අපි හඳුනා ගන්න ඕන අධි මානසිකත්වයෙන් නෙමෙයි. අපිට මේ වගේ ශක්තියක් නැහැ. අපි හැබැයි ශක්තියක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒකත් ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි. පැහැදිලිද? රයිට්. අපිට මේ වගේ දුර්වලතාවයක් තියෙනවා. හැබැයි අපි දුර්වලතාවයක් නොවන විදිහට අපි තේරුම් ගන්නවා. ඒකත් අපි කරගන්න ලොකු මෝඩකමක්. එහෙනම් අපි දැනගන්න ඕන තියෙන දේ ඒ විදිහටම හඳුනා ගන්න. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපේ ශක්තියින් අපේ දුර්වලතා ටික අපිට හඳුනා ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන්. පැහැදිලිද? රයිට්. ඒ වගේමයි බාහිර පරිසරය ගැන හොඳ අධ්‍යයනයක් කිරීමෙන් අපිට හොයා ගන්න පුළුවන් අපේ බාහිර පරිසරයේ තියෙන අවස්ථා. අපේ බාහිර පරිසරයේ තියෙන අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. හරිනේ කතාව. ඒ කියන්නේ බාහිර පරිසරය අපට අල්ල ගන්න පුළුවන්, ග්‍රහණය කර ගන්න පුළුවන් අපේ ව්‍යාපාරයට ඇත්තටම වැදගත් වෙන මොනවද අවස්ථා. ඒ අවස්ථා ග්‍රහණය කරගෙන අපි දැනගන්න ඕන ඊට අදාළ බහන් හා සේවා සපයන්න. එහෙම නැත්නම් ඒ දේ අපේ වාසිසාගත පැත්තට හරවගන්න. පැහැදිලිද? එහෙනම් පුතා ව්‍යාපාරයේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරයට ලැබෙන මොනවාද? අවස්ථා හොයාගන්න. කිසිදු අධ්‍යයනයක් නැතුව ඔහේ යන්නම් වාලේ ව්‍යාපාර කරගෙන ගියාම මොකද්ද අපිට වෙන්නේ? අවස්ථාවක් හඳුනා ගන්න බැරි වෙනවා. පැහැදිලිද? අපි හැමෝම එහෙමනේ. අපිට හැමෝම ඒකනේ කතාව. දැන් ඔයාම තේරුම් ගන්න අපි විභාගෙට ලියලා ඉවරලා අපි ඔහේ ගෙදරට ඉන්නවා රිසර්ච් කරනවා. ඔහේ බලාගෙන ඉන්නවා. සමහරක් ළමයි මොනවද කරන්නේ? පත්තර බලනවා, ටීවී බලනවා, ඉන්ටර්නෙට් එක බලනවා, මේව බලලා මොකද කරන්නේ? බාහිර පරිසරයේ තමුන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා මොනවද කියලා ටක් ටක් හොයා ගන්නවා. ඒකල ඒවට ඇප්ලිකේෂන් දානවා නේද පුතේ? ඇප්ලිකේෂන් දානවා ඊට පස්සේ ඒව ගැන යා හොත් අධ්‍යයනයකින් ඉන්නවා. ඉතින් අධ්‍යයනයකින් ඉන්න කාට තමයි අධ්‍යයනයෙන් හොයාගන්න පුළුවන් මොනවද? බාහිර පරිසරයේ තමුන්ට තියෙන
අවස්ථා මොනවාද කියන්නේ? පැහැදිලිද? ඉතින් අවස්ථා හඳුනගන්න නැතුව ව්‍යාපාරයක් වුණත් බාහිර පරිසරයෙන් අපිට තියෙන්නම මොනවාද? තර්ජන අපිට හරිය අමාරු මේක කරගෙන යන්න බෑ කියලා හුල් ඉඳලා හරිනවද? අපු. පැහැදිලිද? එහෙනම් ව්‍යාපාර බලන්න ඕන බාහිර පරිසරය හොද්දට අධ්‍යයනය කළා. හොද්දට සංවේදී වෙලා බාහිර පරිසරයට අපි දැනගන්න ඕන ඒ බාහිර පරිසරය අපිට තියෙන මොනවාද? අවස්ථා හඳුනගන්න. පැහැදිලිද? ඒ වගේමයි අපිට ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන තර්ජනත් අපිට හඳුනා ගන්න පුළුවන්. අපේ ව්‍යාපාරයට මේ බාහිර පරිසරය මොනවද කරන තර්ජන අපිට කරන බලපෑම මොකක්ද කියලා අපි හොද්ද අවධානයෙන් හිටියොත් අපිට හොයාගන්න පුළුවන්. ඒ අභ්‍යන්තර පරිසරයේ සාධක හැරෙනකොට අපිට කියන්න පුළුවන් මොකද පුතේ? මෙන්න මේ තර්ජනේ මේගොල්ලන්ගෙන් අපට ලැබෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙනම් පුතා බලන්නකෝ අභ්‍යන්තර පරිසරයේ හොඳ අධ්‍යයනය කිරීමෙන් අපිට ශක්තියින් දුර්වලතා හොයාගන්න පුළුවන් වගේම ශක්තියින් උපරිම කරගෙන දුර්වලතා අවම කරගෙන ව්‍යාපාර කටයුතු කර ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය හරි ලස්සනට හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේමයි පුතේ බාහිර පරිසරයේ හොඳ අධ්‍යයනයක් තියෙන එකෙන් අපිට පුළුවන් බාහිර පරිසරයේ තියෙන අවස්ථා හඳුනගන්න. දැන් මම දන්නේ කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා ඔය පොඩි කාලේම ඕලවල් ලියලා එයා දැනගත්තා මට හොඳ රිසල්ට්ස් එකක් එන්නේ නැති වෙයි. එයා ටක්කල මොකද කරේ? රස්සාවල ඇප්ලිකේෂන් එකක් දැම්මා. රස්සාවල ඇප්ලිකේෂන් එකක් දාලා පුළුවන් විදිහට එයා ඉස්සෙල්ලාම තමුන්ගේ රස්සාවට ගිහිල්ලා වැඩ කටයුතු කරා මේ ඕලවල් ලියපු කොල්ලෙක්. දැන් බලන්නකෝ එයාට එතකොට අපි විභාගෙ ලියලා උසස් පෙළ ලියලා ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනයට ගිහිල්ලා අපි ඩිග්‍රී අරගෙන සාමාන්‍ය විදියට රැකියාවක් කරනකොට එයා දැන් කවුද? එයා ඇවිල්ලා එයා ඒ ආයතනයේ කළමනාකරුවෙක්. අපට වඩා හොඳ පාඩියක් ගන්න. අපට වඩා හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න. ඇයි? එයා හොයාගත්තා අභ්‍යන්තර පරිසරයේ සමානයි බාහිර පරිසරයේ තියෙන මොනවාද? අවස්ථා ටික. අපි යන්නම් වාලේ යන රූට් එකේම තියන්නේ. තේරුණාද? එතකොට අපට ලැබුණ නැති අවස්ථා ඔහුට ග්‍රහණය කරගන්න පුළුවන්. අපේ ජීවිතේ ලැබුණ නැති දේවල් හැම දෙයක්ම යාගේ ජීවිතයට ටක් ගාලා එකතු කරගත්තා. එයා ටක් ගාලා එකතු කරගත්තා. එයා මොකද කළේ? එයා ටක් ගාලා සේවාව විස්තර කරගත්තා. ඒ වගේම එයා ඒ ගැන හොඳ අධ්‍යයනය කරා. ඊට පස්සේ එයා පවුලක් වුණා. එයා ඊට පස්සේ දරුවෝ හම්බ වෙනවා. ඒ හැම දෙයක්ම නිවසක් මිලදී ගත්තා. ඊට පස්සේ එයා කාර් එකක් මිලදී ගත්තා. අද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. අපි අවස්ථා හඳුනගත්තේ නෑ. අපි හැම වෙලේම රස්සාව කරනවා ගෙදර එනවා. රස්සාව කරනවා ගෙදර එනවා. දැක්කද ඔයගොල්ලන්ට මුත්තටම තේරෙන්න ඕනේ එතකොට අවස්ථාවක් අල්ලගත්තට පස්සේ අපිට තියෙන වාසි මොනවද කියලා. පැහැදිලිද? ඒක ජීවිතේට වැදගත්. ඒ වගේම ඒක ව්‍යාපාරයටත් වැදගත්. මේ බලන්න. මේ වගේමයි තර්ජන කරන්නේ කවුද? අපිට බලපෑම් කරන්නේ කවුද? අපිට තාක්ෂණික පරිසරයෙන් බලපෑම් එල්ලෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ඒක බාහිර පරිසරයේ හොඳ අධ්‍යයනයකින් ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන් තවත් වාසි සාධක දෙයක්. පැහැදිලිද? හොඳයි. එහෙනම් බලන්නකො ව්‍යාපාර වලට පරිසරයේ මේ අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් ඇත්තම වැදගත්කමක් තියෙනවා. මොකද්ද? අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් ශක්තිය සහ දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. ශක්තිය වර්ධනය කරගෙන දුර්වලතා අවම කරගෙන ව්‍යාපාරවල රිසිසේ ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේමයි බාහිර පරිසරයේ තියෙන අවස්ථා. දැන් බාහිර පරිසරයේ තියෙන අවස්ථාවක් මේ කොවිඩ් හැදිලා තියෙන කාලේ ඇත්තටම සමහරක් කට්ටිය මාක්ස් හදනවා. නේ? සමහරක් කට්ටිය අතේ ගල්වන තියන හදනවා. සමහරක් කට්ටිය මොකන්නේ? ඖෂධ හදනවා. ඇයි ඒ? අවස්ථාවක් ටක්කල ග්‍රහණය කරගත්තා. නේ? සමහරක් කට්ටිය මොකද ගන්නේ? අයියෝ ඒක අපිට තර්ජනයක් මේ කොවිඩ් ඉඳන් අපි මැරෙයි කියලා බලාගෙන හිටියා. නේද? ඒගොල්ලන්ට දියුණු වෙන්න බෑ පුතේ. ඒගොල්ලන්ට පුළුවන් මොකද්ද? අවස්ථාවක් නැතුව තර්ජන වලට මුහුණ දෙමින් ඉන්න එකයි. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ඕන ව්‍යාපාරවල අවස්ථා වැඩියෙන් ග්‍රහණය කරගන්නත් ඕන. ඒ වගේම තර්ජන වලට ලෙහෙසියෙන් මුහුණ දෙන්න ඒවා කලින් හඳුනගන්න අපි ශක්තිමත් වෙන්නත් ඕන. ඔන්නෝක තමයි පුතා ව්‍යාපාර වලට පරිසරයේ පුතා අධ්‍යයනය කිරීමෙන් ගන්න පුළුවන් වැදගත්කම. හොඳයි. එහෙනම් අපි මොනවාද අභ්‍යන්තර පරිසරයේ ශක්තිය සහ දුර්වලතා කියලා පොදු විදිහකට අපි කතා කරමු. ඒ වගේම අපි කතා කරමු ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන අවස්ථා සහ මොනවාද තර්ජන කියලා පොදුවේ කතා කරලා බලමු. මම ශක්තිය ටිකක් දෙනවා. ඒ වගේම මම දුර්වලතා ටිකකුත් දෙනවා. මේක සමස්තයෙන් වැදගත් වෙන ශක්තිය සහ දුර්වලතා ටිකක් පුතේ. මේ සමස්තයෙන් වැදගත් වෙන අවස්ථා තර්ජන ටිකක්. හැබැයි මේක ව්‍යාපාරයට
ඒ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි ලියාගමු අභ්‍යන්තර පරිසරයේ ශක්තිය මොනවාද? අභ්‍යන්තර පරිසරයේ දුර්වලතා මොනවාද කියලා. පැහැදිලිද? රයිට්. ලියාගන්න මාතෘකාව අභ්‍යන්තර පරිසරයේ ශක්තිය අභ්‍යන්තර පරිසරයේ ශක්තියින් ගැන කතා කරනකොටම ඔයාලා ගැන ශාල තියෙන්න මොනවාද? අභ්‍යන්තර පරිසරයේ සාධක ටික. ඒ සාධක ටික තිබ්බනම් අපිට ඒකේ තියෙන ශක්තියින් වාසසාගත ඒවා ලියා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ව්‍යාපාරේ ඉන්නවා අයිතිකරුවෝ. ව්‍යාපාරේ ඉන්නවා අයිතිකරුවෝ. ව්‍යාපාරේ ඉන්නවා සේවකයන්. නේද උකා? ව්‍යාපාරේ ඉන්නවා කළමනාකරුවෝ. කළමනාකරුවෝ ඔය ටික විතරනේ ඉන්නේ. මේ ඉතින් මේගොල්ලන්ගේ තියෙන වාසසාගත තත්ත්වයන් පොඩ්ඩක් හිතලා පුතාට කියන්න පුළුවන් හිතලා නේ. රයිට්. මොනවද පුතේ? අභ්‍යන්තර පරිසරයේ ශක්තිය. අපි සාධක ටිකක් ඉගෙන ගත්ත නිසා මොනවාද ශක්තිය? අපට ප්‍රශස්ත විදිහට ප්‍රාග්ධනයක් අයිතිකරුවන්ගෙන් ලැබෙනවා නම් ඒ වගේම මේ අයිතිකරුවන් ව්‍යාපාරයේ පිළිබඳව උපරිම ආකාරයෙන් උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරනවා නම් ඒක අපේ ශක්තියක් නේද? ශක්තිය. පැහැදිලිද? එහෙනම් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ලැබීම. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ලැබීම. අපිට තියෙන ශක්තියක්. ඒ වගේමයි අයිතිකරුවන්ගේ කැපවීම අවධානය හොඳටම තියෙනවා නම් ඒක අපේ මොකද්ද? ශක්තිය. පැහැදිලිද? දැන් තව හිතන්න පුළුවන් මේ බලන්න. මේගොල්ලන් ගැන හිතලා මේ වැඩේ කරගන්න නැති මොනවාද? එහෙනම් සේවකයන් මොකද්ද? පුතා සේවකයන් ගැන කල්පනා කරනකොට අපිට තියෙන ශක්තිය මොකද්ද? අපිට ඉන්න පුහුණු සේවකයෝ ටිකක්. ඒක අපේ ශක්තියද නැද්ද? ශක්තිය. අත්දැකීම් සහ පුහුණු සේවකයන්. අත්දැකීම් සහ පුහුණු සේවකයන් අපිට තියෙන හොඳ ශක්තියක්. පැහැදිලිද? ඒ වගේමයි කළමනාකරුවන් ගැන කල්පනා කරනකොට අපිට මොකක්ද හිතන්න පුළුවන්? ප්‍රශස්ත තීරණ ගන්න හොඳ අත්දැකීම් තියෙන කළමනාකරුවන් ව්‍යාපාරයේ ඉන්නවා නම් ඒක ශක්තියක් නේද පුතේ? ඒතකොට පොඩි කපටිකමක් දාලා මේක ඉගෙන ගන්න පුළුවන්. එයි හොඳට අධ්‍යයනය කළොත් මම පුතේ මෙන්න මේකේ තියෙන පාර්ශ්ව ටික ඒ පාර්ශ්ව ටිකේ ප්ලස් පැත්ත වර්ධනයේ පැත්ත හොඳ පැත්ත ගැන කතා කරද්දී ඒක ශක්තිය වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් මොකද්ද? මනා පුහුණුවක් ඇති කළමනාකරුවන් ව්‍යාපාරයේ ශක්තියක්. තව ඉතින් හිතලා කියන්න පුළුවන්. හොඳ සන්නාමයක් තියෙනවා ව්‍යාපාරයේ ශක්තියක්. පැහැදිලිද? හොඳ කීර්තිනාමයක් තියෙනවා ව්‍යාපාරයේ ශක්තියක්. පැහැදිලිද? ඒ වගේම හොඳ වෙළඳපොළක් අභියස ව්‍යාපාරයේ පිහිටන්නේ ශක්තියක්. පැහැදිලිද? ඒවත් ලියන්න පුළුවන්. ඒවා හිතලා ලියන්න ඕනේ. එහෙනම් මොනවද පුතා? අපිට හොඳ කීර්තිනාමයක් තියෙනවා. හොඳ සන්නමක් තියෙනවා නම් ව්‍යාපාරික ශක්තියක්. පැහැදිලිද? තේරුණාද? රයිට්. වෙළඳපොළට ගොඩක් කිට්ටුව තියෙනවා නම් හොඳ ශක්තියක්. ඒ වගේමයි හොඳ තාක්ෂණයක් ව්‍යාපාරයේ හැම වෙලේම පාවිච්චි කරනවා නම් ඒක ව්‍යාපාරයේ ශක්තිය විදිහට තමයි අපි හඳුනගන්නේ. පැහැදිලිද? අන්න බලන්න කොච්චර මේක ලේසිද කියලා. එතකොට ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන පාර්ශ්ව ටික වෙනම හඳුනගත්ත තමයි පුතේ. ඒ කට්ටියගේ හොඳ දේවල් ටික ලිව්වා. පැහැදිලිද? ඒ වගේමයි සමහර ව්‍යාපාරවල තියෙන මීට අමතරව තියෙන වැදගත් දේවල් මොනවාද කියලා ලිව්වා. අන්න ඒව තමයි පුතා ව්‍යාපාරයේ ශක්තිය. මේවා අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? වැඩි දියුණු කර ගන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. රයිට්. මෙන්න පුතා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් ශක්තිය මොනවද කියලා. මේවා අනිවාර්යයෙන් වර්ධනය කර ගන්න ඕනේ. තමුන් ගාව මේ ශක්තිය නැත්තම් ඒ ශක්තිය වර්ධනය කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ. පැහැදිලිද? රයිට්. බලන්නකො සන්නමක් ව්‍යාපාරේ හොඳ සන්නමක්. ඒ කියන්නේ සමහර ව්‍යාපාර තියෙනකොට හොඳ සන්නම දැන් කොකාකෝලා ගත්තම හොඳ සන්නම් නාමයක් නේ. එතකොට සන්රයිට් ගත්තොත් හොඳ සන්නම් නාමයක්. ඇයි ඒ? ඒගොල්ලන්ගේ නාමය ප්‍රචලිත කරලා තියෙනවා. ඒක ගොඩාක් වුණා වියදම් කරලා තියෙනවා. පැහැදිලිද? ව්‍යාපාරේ කීර්ති නාමය, ව්‍යාපාරේ හොඳ නම කියන එක ඒගොල්ලන්ගේ හොඳ ශක්තිය. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙනම් ඔන්න අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් ශක්තිය.
පාර්ශ්ව ගැන හිතන්න. කවුද පුතා පාර්ශ්ව ටික? අයිතිකරුවන් ඉන්නවා. මම ඔහොම ලියන්න. සේවකයන් ඉන්නවා. මම ඔහොම ලියන්න. කළමනාකරුවන් ඉන්නවා. කළමනාකරුවන් ඔහොම ලියන්න. මේගොල්ලන්ගේ තියෙන ව්‍යාපාරේ තියෙන අවාසි සාධක දේවල්. ඔන්න ව්‍යාපාරේ දුර්වලකම. පැහැදිලිද? එතකොට ව්‍යාපාරය හොඳ අයිතිකරු නැත්නම් ඒ කියන්නේ ප්‍රශස්ත ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදවන්නේ නැත්නම් ඒක දුර්වලතාවයක්. අපි පිළිගන්න ඕනේ. හිතවත්කම් නෙමෙයි. එතකොට හොඳ සේවකයෙක් පිරිසක් ව්‍යාපාරේ නැත්නම් පුහුණු සේවක පිරිසක් ව්‍යාපාරේ නැත්නම් ව්‍යාපාරෙ මොකද? දුර්වලතාවයක්. පැහැදිලිද? ඒ වගේමයි කළමනාකරුවන්ගේ තීරණ ව්‍යාපාරයේ අරමුණුත් එක්ක ගැටෙන්නේ නැත්නම් ඒ කියන්නේ ව්‍යාපාරයේ අරමුණුත් එක්ක එකතු වෙන්නේ නැත්නම් ඒක අපි දුර්වලතාවයක්. පැහැදිලිද? ඒ වගේමයි අපට හොඳ තාක්ෂණයක් නැත්නම් ඒක අපේ දුර්වලතාවයක්. පැහැදිලිද? අපි ව්‍යාපාරයේ වෙළඳපොළත් එක්ක එළියෙන් නම් ගොඩක් වෙලා ඉන්නේ. ගොඩක් ඈත නම් ඉන්නේ. ඒක අපේ දුර්වලතාවයක්. පැහැදිලිද? ඔන්න ඕවා තමයි පුතා ව්‍යාපාරයේ අපිට අඳුර ගන්න නම් පොදුවේ දකින්න පුළුවන් දුර්වලතාව. මම කිව්වා ඉස්සෙල්ලා මේවා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට අග්ගල වෙනස් වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි ලියමු. ප්‍රශස්ත ප්‍රාග්ධනයක් නොතිබීම. ඒක මොකද්ද? ව්‍යාපාරයේ දුර්වලතාවය. ඊට පස්සේ අයිතිකරුවන් ගේ කැපවීම අඩුවීම. ඒක මොකද්ද? ව්‍යාපාරයේ දුර්වලතාවය. ඒ වගේමයි පුහුණුව ලක් සේවකයන් නොසිටීම. පුහුණුව ලක් සේවකයන් නොසිටීම. ඒකත් අපේ ව්‍යාපාරයේ දුර්වලතාවයක්. පුතේ ඒ වගේමයි කළමනාකරන තීරණ අරමුණු සමග එකතු නොවීම. ඒකත් අපේ දුර්වලතාවයක් කියලා ගන්න ගන්නවා. ඉතින් මේ දුර්වලතාවය හඳුනගෙන ඒවට පිළියම් ගන්නවා. පැහැදිලිද? සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි කිරීම සඳහා අපි කටයුතු කරනවා. කළමනාකරුවන්ගේ පුහුණුව වැඩි කරගන්න අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නවා. පැහැදිලිද? ඒ වගේම අයිතිකරුවන්ට කියනවා සුදුසු ප්‍රාග්ධනයක් ප්‍රමාණවත් ප්‍රාග්ධන ව්‍යාපාරට ලබා දෙන්න කියලා. ඒක තමයි ව්‍යාපාර කටයුතු කරන්න ලේසි වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒ වගේමයි තාක්ෂණය යල්පැනීම අපිට තියෙන විශාල දුර්වලතාවයක් වෙන්න පුළුවන් ව්‍යාපාරේ. පැහැදිලිද? මෙන්න මේවා තමයි පුතා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ දුර්වලතාව විදිහට අපිට පොදුවේ හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? එහෙනම් බලමු බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරයට ලැබෙන අවස්ථා සහ තර්ජන පොදුවේ හඳුනගමු මොනවද කියන්නේ. අවස්ථා සහ තර්ජන මොනවද පොදුවේ එන සාමාන්‍ය ව්‍යාපාරයට කියලා. අපි පළවෙනි මාතෘකාව ලියා ගන්න ඕන. පුතේ ව්‍යාපාර වලට බාහිර පරිසරය ගැන හොඳ අධ්‍යයනයක් තියෙන එකේ මොකක්ද තියෙන වැදගත්කම? අවස්ථා හොයන්න ගන්න පුළුවන් කියලා මම කිව්වා. මොනවාද තියෙන අවස්ථා? දැන් අපිට මේ පරිසරය බලන්න පුළුවන්. මොනවාද අවස්ථා? දැන් මේ රෝගයක් ඇතිලා තියෙනවා. ඔන්න සමහර ව්‍යාපාර ටග්ගලක අවස්ථාවක් කරගන්න නේ. අපට රෝගයක් චීනේ ලබා දීලා අපට අදාළ ඖෂධ චීනේ ලබා දෙන්න. ඊට අදාළ මාක්ස් චීනේ ලබා දෙන්න. නේද? ඕන් ටග්ගල ඒ ව්‍යාපාරය හඳුනගත්තද නැද්ද? හඳුනගත්තා. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඒක අවස්ථාවක් හඳුනා ගැනීමක් තමයි සලකන්න වෙන්නේ. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙනම් අපි ලියගමු. මෙන්න බාහිර පරිසරයේ තියෙන හොඳ අවස්ථාවක් තමයි පුතේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම අපි ටග්ගල හඳුනා ගන්න ඕන. ජීවන රටාව වෙනස් වෙන ආකාරයට අපේ ව්‍යාපාරය අපි වෙනස් කරගන්න ඕන. එහෙනම් පළවෙනි අවස්ථාවක් විදිහට අපි බොහෝලාට හඳුනා ගන්නවා පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. හරිද පුතේ? දැන් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාව ඇත්තට වෙනස් වෙලා තියෙන්නේ නේ. ඉස්සර කුඹුරට ගිහිල්ලා එක්සර්සයිස් කරපු කට්ටිය දැන් පාරේ ඇවිත් එක්සර්සයිස් කරනවා. අන්න ඒක එන මොකද්ද? අපිට පාරිභෝගිකයන්ගේ ජීවන රටාවේ තියෙන වෙනස්කම්. නේද? ඒතර දැන් පාරිභෝගිකයන්
තව වේගවත් විදිහට තමුගේ ජීවිතය ගත කරනවා. එතකොට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මොනවාද? තාක්ෂණික මෙවලම් ඕන වෙනවා. අන්න ඒකත් අප හොඳ අවස්ථාවක් විදිහට අඳුන ගන්න එක මම කියන්නේ ව්‍යාපාර වලට වැදගත්. පැහැදිලිද? ළමයි දැන් අධ්‍යාපනයේට බොහෝ වෙලාවට නැඹුරු වෙනව මොනවාද? තාක්ෂණික ශිල්ප ක්‍රම වලට යොදවන. ඒකත් අපි අඳුන ගන්න ඕන අපිට ව්‍යාපාර වලට අවස්ථාවක් විදිහට. පැහැදිලිද? ඉතින් බලන්නකො ඔය සමහර සංනිවේදන සමාගම් කොයි තරම්නම් පැකේජ් ලබා දෙනවද? ඒ ලබා දෙන්නේ මොනවටද? ඒ ලබා දෙන්නේ ඔවුන් තමුන්ගේ අවස්ථාවක් ග්‍රහණය කර ගැනීමක් තමයි අපිට සලකන්න වෙන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් පාරිභෝගික ජීවන රටාව වෙනස්කම් ව්‍යාපාරය හඳුන ගන්න ඕන. පැහැදිලිද? ඒක අපට අපේ ව්‍යාපාර වලට වර්ධනයට අපි යොදා ගන්න ඕන. ඔන්න පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. පැහැදිලිද? ඒ වගේම ඔයා බලන්නකෝ දැන් ඒ වගේමයි ඔන්න පාරිභෝගික ජීවන රටාව වෙනස් ක්‍රම වගේම රජයෙන් ලබා දෙන සහන. ඒවත් අපිට බාහිර පරිසරයේ තියෙන මොනවාද? අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? රජයෙන් ලැබෙන සහන. බදු සහන වේවා, ණය පොලී සහන වේවා, මේ හැම දෙයක්ම අපි අවස්ථාවක් විදිහට සලකන්න ඕන බාහිර පරිසරයේ තියෙන. පැහැදිලිද? රයිට්. ඒක අපේ ව්‍යාපාර වලට වැදගත්. තේරුණාද? ඒ වගේමයි බාහිර පරිසරයේ තියෙන තවත් අවස්ථා මොනවද කියලා අපි හඳුනගත්තොත් වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. සෞඛ්‍ය සම්පන්න බව වැඩි වෙනවා. ඒක අපිට හඳුන ගන්න පුළුවන් ලොකු අවස්ථාවක්. පැහැදිලිද? එතකොට කාන්තාවන් රැකියාවට යෑමේ හැකියාව සම්භාවිතව වැඩි වෙනවා. මේවා අපේ අවස්ථාවක් විදිහට අපි හඳුන ගන්න ඕනේ. පැහැදිලිද? වෙන ව්‍යාපාර වලට ඒක වැදගත්. ඒ වගේමයි ණය පොලි අඩු වෙනවා. ණය සඳහා පොලි අඩු වෙනවා. මේක ව්‍යාපාරේ මොකද්ද? අවස්ථාවක් වෙන හඳුන ගන්න ඕනේ. අපිට ගෙවන්න ඕන පොලි අඩු නම් අපිට අත්ගාලේ ණය ගන්න පුළුවන් තැන් වලින් වාසිසහගත විදිහට අරගෙන ඒක අපි අපේ ආයෝජන සඳහා යොදවන්න ඕනේ. එහෙනම් ඒකත් ව්‍යාපාර වල තියෙන පොදුවේ අවස්ථාවක් විදිහට අපි හඳුනා ගන්නවා. පැහැදිලිද? ඒ වගේමයි ආර්ථික මධ්‍යස්ථාන බිහිවීම, නව නගර බිහිවීම, නව නගර ඇතිවීම ව්‍යාපාරේ මොනවාද? අවස්ථාවක් විදිහට හඳුනා ගන්නවා. පැහැදිලිද? අවස්ථාවක් විදිහට හඳුනා ගන්නවා. අධ්‍යාපනයේ තියෙන පුහුණු ශ්‍රමිකයෝ වැඩි වෙලා තියෙනවා. ඒවා අපි අවස්ථාවක් විදිහට ව්‍යාපාර හඳුනා ගන්න ඕන. පැහැදිලිද? ඔන්න ඔය තමයි පුතා ව්‍යාපාරයේ තියෙන අවස්ථා. ඒ වගේම තව ව්‍යාපාර වලට තියෙන අවස්ථා විදිහට අධිවේගී මාර්ග බිහිවීම. ඒක අපේ අවස්ථාවක් විදිහට අපි හඳුනා ගන්න ඕන. ඒතර තමයි පුතේ අපේ ව්‍යාපාරයේ අවස්ථාවලට අනුකූලව වෙනස් කරමින් ව්‍යාපාරයේ දිශානති වෙනස් කරමින් අපිට වර්ධනය සඳහා යන්න පුළුවන් වෙන ව්‍යාපාර වලට. පැහැදිලිද? ඔන්න බලන්න ඕනේ නම් බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාර වලට අවස්ථා ග්‍රහණය කරගන්න පුළුවන්. මොනවද ඒ අවස්ථා කියලා අපි සාමාන්‍යයෙන් පොදුවේ හඳුන්වුවොත් තමයි ව්‍යාපාරයේ වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒතර පාරිභෝගික ජීවන රටාව වෙනස්කම් ටග්ගල අපි ග්‍රහණය කරගන්න ඕන. ඒ වගේමයි රජයෙන් ලබා දෙන සහන, බදු සහන වේවා, නීති රීතිමය සහන වේවා, මේ හැම දෙයක්ම අපි අපේ ව්‍යාපාරයට අදාළ විදිහට යොදා ගන්න ඕන. පැහැදිලිද? එතකොට ඕනම ප්‍රවෘත්ති වලින් ඔය කියන්නේ දැන් මේ රජයෙන් ලබා දෙන මොනවාද සහන වැඩි කළා කියලා නේද? රජයෙන් ලබා දෙන සහන වැඩි කළා කියලා ඕන තරම් ප්‍රවෘත්ති වල කියනවා නේද? ඕන බදු සහන ලබා දෙනවා, නීති රීති අඩු කරනවා, සීමා ලිහිල් කරනවා. මෙන්න මේවා ව්‍යාපාරයේ රජයෙන් ලබා දෙන සහන. මේවා ග්‍රහණය කර ගන්න ඕන. මේ වගේ අධ්‍යයනය කිරීමක් ව්‍යාපාර වලට ඇත්තම වැදගත්. තව ණය පොලි අඩු කිරීම, ණය සඳහා පොලි අඩු කිරීම ව්‍යාපාර වලට තියෙන මොකද්ද? අවස්ථාවක් විදිහට අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේමයි නව නගර බිහිවීම, ආර්ථික මධ්‍යස්ථාන බිහිවීම, ඒක ව්‍යාපාර වලට තියෙන හොඳ අවස්ථාවක් ග්‍රහණය කර ගන්න ඕනේ. ඒ වගේමයි අධිවේගී මාර්ග බිහිවීම, තාක්ෂණය ලබා ගැනීම, කාන්තාවන් රැකියාවලට යොමු වීමේ හැකියාව වැඩි වීම, දරුවන් තාක්ෂණික නැඹුරුව වැඩි වීම, මෙන්න මේ වගේ ගොඩක් දේවල් බාහිර පරිසරයෙන් අපිට අවස්ථාව විදිහට හඳුනා ගන්න පුළුවන් පුතේ. පැහැදිලිද? මෙන්න මේවා තමයි එහෙනම් බාහිර පරිසරයේ තියෙන අවස්ථා. අපි යමු බාහිර පරිසරයේ තියෙන අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන මොනවාද? තර්ජන මොනවාද කියලා අපි ඉගෙන ගමු. ව්‍යාපාර වලදී තර්ජන. මම කියන පොදුවේ හඳුනගත්
තර්ජන මොනවාද? අපි පොදුවේ හඳුනාගත්ත තර්ජන මොකක්ද? පළවෙනි තර්ජනේ බොහෝ වෙලාවට තියෙන තර්ජනයක් තමයි තාක්ෂණේ වේගවත් වෙනස් වීම. ඒක අපිට තියෙන තර්ජනයද නැද්ද? තර්ජනයක් නේද? තාක්ෂණේ වෙනස්කම් ඒවා ව්‍යාපාර වලට ඇත්තටම තර්ජනයක්. පැහැදිලිද? ඒ වගේම පාරිභෝගික දැනුමක් තියෙන වැඩි. පාරිභෝගික තර්කානුකූලයි. පාරිභෝගික දැනුමක් තියෙන වැඩි. ඒක අපිට තියෙන ව්‍යාපාර ලොකු තර්ජනයක්. පාරිභෝගික දැනුවත්කම වැඩි. ඔවුන් ටක්කල් තොරතුරු හොයාගන්නවා නේද? පාරිභෝගික ටක්කල් තොරතුරු හොයාගන්නවා. ඒක ඇත්තටම ව්‍යාපාරයක් විතර ගත්තොත් එහෙම සමහරලාට අපිට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. පැහැදිලි. ඕව අපිට හඳුනගන්න වෙන්නේ බාහිර පරිසරය ගැන මුත්ත අධ්‍යයනයක් තිබුණොත් විතරයි නේ. ඒ වගේමයි නව නිෂ්පාදන බිහිවීම අපිට පාලනය කරගන්න බෑ. ඒක වගේ මේක අපිට මොකද්ද? ලොකු තර්ජනයක්. පැහැදිලිද? අද බලන බහන්නේ නෙමෙයි හෙට වෙලඳ පොලේ තියෙන්නේ. එතකොට අපිට ඒක ලොකු තර්ජනයක්. ඒ තර්ජනය අපිට ඇති වෙන්නේ බාහිර පරිසරයෙන්මයි. පැහැදිලිද? රයිට්. බලන්න තව තර්ජනයක් විතර අපි සලකවුවොත් එහෙම තරඟකරුවන් වර්ධනය වීම. තරඟකරුවන්ගේ වර්ධනය. තරඟකාරී විදිහට අපේ ව්‍යාපාරය සමග කටයුතු කරන තරඟකරුවන්ගේ වර්ධනයක් තියෙනවා. එතකොට ඒක ව්‍යාපාරයේ සුපිරි තර්ජනයක් කියලා අපි හඳුනා ගන්න ඕනේ. පැහැදිලිද? ඒවා හඳුනාගන්නේ ඒවට පිළියම් යොදමින් ඒවා මගහැර යාම තමයි ව්‍යාපාරයක් විසින් පුතා සිද්ධ කරන්න ඕනේ. පැහැදිලිද? ඔයාම බලන්න එහෙනම් ව්‍යාපාර වලට අභ්‍යන්තර පරිසරය වගේම බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාර දෙක තර්ජන කිව්වා ගන්න පුළුවන්. අපිට තර්ජනයක් තියෙන එක දැනගත්තට පස්සේ තමයි අපි එකෙන් මිදෙන්න, ඒ වගේම මගහැරලා යන්න, ඒක මූණ දෙන්න අපිට ව්‍යාපාරයක් විදිහටයි ජීවිතයක් විදිහටයි අපිට අවස්ථාව හිමි වෙන්නේ සහ ලැබෙන්නේ. පැහැදිලිද? තර්ජනය අපි ළඟට නිකන් අපි නිදිනම් අපිට කවදාකවත් මේව හඳුනගෙන ව්‍යාපාරයක් ඉස්සරහට යන්න බැරි වෙනවා. පැහැදිලිද? එහෙනම් අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් මෙන්න මේවා තමයි පුතේ අපිට ලබා ගන්න පුළුවන් අවස්ථා, තර්ජන ශක්තියන් සහ දුර්වලතා. තර්ජන ශක්තියන් සහ දුර්වලතා තමයි පුතේ අපි මේ වෙලාවේ කතා කරන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් හොඳට පැහැදිලි ඇති ව්‍යාපාර පරිසරය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ පරිසරයේ කොටස් කිරීම මොනවද? ව්‍යාපාර පරිසරයේ පාර්ශව මොනවද? ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් අපිට තියෙන වැදගත්කම මොනවද? පැහැදිලිද? මෙන්න මේ ටික තමයි පුතා ඔයගොල්ලන්ගේ දෙවෙනි පාඩමේ හරියටම අහන්නේ. මෙන්න මේ ටික ඔයා අනිවාර්යෙන් පාඩම් කරගන්න. අනිවාර්යෙන් අපිට පුළුවන් මේ සඳහා උත්තර ගොනු කරන්න. පැහැදිලිද? හොඳයි පුතේ. අන්න ඔය විදිහට තමයි අපි ව්‍යාපාර පසුබිම අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන වාසි මොනවාද? අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන්නේ මොනවාද කියලා ව්‍යාපාරයක් විදිහට ඉගෙන ගත්තේ. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන දේ පුතාට ඉටුණා නම් ඇත්තටම channel එකක් විදිහට අපි සතුටුපත් වෙනවා. හොඳයි එහෙනම් ලබන ඉරිදාට පුතාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්න ඔබගෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.